අයිපොනද හැමදෙනාම බොහොම ආදරෙන් සිනමාව කියවීම සිනරුණෙන් පිළිගන්නවා. අපි අද අරගෙන අවිල්ලා තියෙන්නේ ටිකක් වෙනස් කතාවක්. 2007 අවුරුද්ද රිලීස් කරපු ලස්සන මූවි එකක්. එක්තරා නගරයක තියෙන ප්‍රදේශයකට සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැහෙන්න පටන් ගන්නවා. හිතා ගන්න බැරි විදියට මේ වැහෙන මීදුම හින්දා අවසානයේදී මිනිස්සුන්ට හිතා ගන්න බැරි ප්‍රශ්න කොටකටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එක කොටසක් පොට් සිටි එක සමහර මිනිස්සු හිර වෙනවා. ඒ වගේම සමහර අය ගෙවල් වල හිර වෙනවා. හැබැයි සමහරුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඉතින් අවසානයේදී අපිට විශ්වාස කරන්න බැරි අවසාන තත්පරය දක්වාම හිටියානම් මේ තීරණය වෙනස් වෙන්න පුළුවන් කියලා ඒ ජීවිත වලට වටිනාකමක් ලැබෙයි කියලා හිතන විදිහ අවසානිකුත් මේ චිත්‍රපටයේ තියෙනවා. ඉතින් අපි අද අරගෙන අවිලා තියෙන 2007 අවුරුද්ද රිලීස් කරපු The Mist කියන මූවි එක. තවම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. අපි අද කතාව බලමු මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. මේ සිනමාව කියවීම සිනරෝ. කතාව පටන් ගත්තම අපිට පෙන්වන්නේ ඩේවිඩ් කියලා කෙනෙක්. ඩේවිඩ් එදා රෑ චිත්‍රයක් ඇඳගලා එයා ගෙදර තමයි ඉන්නේ. ඒ වගේම තමයි එදා රාත්‍රියේදී ලොකු වැස්සක් ගෙදරට ඇති වෙනවා. එයාගේ නෝන තමයි ස්ටෙප්, ඒ වගේම තමයි බිලි තමයි පුතා. ඉතින් එදා රෑ මේ වැස්ස කොච්චර වැඩිද කියනවා නම් ගෙදර ලයිට් පවා නැති වෙනවා. පහවදා උදේ නැගිටලා බලනකොට ගෙදර අවට ප්‍රදේශයේ ලොකු විනාශයක් වෙලා. තමන්ගේ ගේ ළඟ තිබුණු ලොකු ගහක් කඩාන වැටිලා. ඒ වගේම එයාලගේ ගේ ඉස්සරහා තියෙන ලොකු ජලාශයක්. ඒ ජලාශයේ ළඟ තිබුණා එයාලා හදපු ලස්සනට හදපු ගෙයක්. ඒ ගේට් සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා. ඒකට හේතුව තමයි ළඟ තිබුණු ගහක් ඒ උඩට වැටිලා හින්දා. තමන්ගේ පුතයි පිටිනත් එක්ක ගෙවලකට එන ඩේවිඩ් කියන්නේ ඊයේ රාත්‍රියේදී ඇති වුණු වර්ෂාවෙන් තමයි මේක සිද්ධ වුණේ කියලා. හැබැයි ඩේවිඩ් ඒකම අසාමාන්‍ය දෙයක් දකිනවා. ඒ තමයි කඳු අතරින් එන දැඩි මීදුමක්. ඒ මීදුම ටිකෙන් ටික තමන් ඉන්න ප්‍රදේශයට එනවා කියන එක ඩේවිඩ් හොඳටම දකිනවා. ඩේවිඩ් කියන්නේ මේ වගේ මීදුමක් නම් පැතිරෙන්න හේතුවක් නැහැ ඊයේ ඇදහැරුණු වර්ෂාවට කියලා. ඒකට මොකක් හරි හේතුවක් තියෙන්න පුළුවන් කියලාත් කියනවා. ඒ වගේම මේ වගේ මීදුම පැතිරෙන්නේ ඇයි කියලා තමන්ට හිතා ගන්න විදිහක් නැහැ කියලා ඩේවිඩ් පවුලයට කියනවා. ඩේවිඩ් ඒ වගේ කම්ම යනවා තමන්ගේ පවුලේ ඉන්න අසල්වැසියා හම් වෙන්නේ. ඒ තමයි බ්‍රෙන්ට්. බ්‍රෙන්ට් ඒ වෙලාවේ බ්‍රෙන්ට්ගේ ගෙදරත් ගහක් කඩන වැටිලා එයා චෙන්සෝ එක්කත් තියාගෙන ගහ කපන්න හදන්නේ. හැබැයි ඩේවිඩ් බ්‍රෙන්ට් අතර දෙන්න අතර පොඩි අමනාපයක් තිබුණා ඒ ඉඩම් මාරවුලකට. හැබැයි ඒ ඔක්කොම අමතක කළා තමයි ඩේවිඩ් බ්‍රෙන්ට් හම්බෙන්න යන්නේ. අන්න ඒ වෙලාවේ බ්‍රෙන්ට් ගේ ළඟ තිබුණු ගහක් කඩන වැටලා බ්‍රෙන්ට්ගේ කාර් එක උඩට. කාර් එකට දැඩි අලාභ හානි. අවසන් බ්‍රෙන්ට් කියනවා අපි දෙන්න නගරයට ගිහිල්ලා මේ කෑල්ල ටිකක් අරන් යමුද කාර් එක හදාගන්න කියලා. ඩේවිඩ් බ්‍රෙන්ට් ඒ වගේම පුතා තුන්දෙනාම නගරයට යන්න පිටත් වෙනවා. මොකද ඩේවිඩ්ට බඩු වගේක් ගන්නත් ඕනිකම තියෙනවා. අන්න ඒ වෙලාවේ එයාලට හම්බ වෙනවා හමුදා ට්‍රක් වගේක්. ඒ ට්‍රක් ඩේවිඩ් පහු කරගෙන අනිත් පැත්තට තමයි යන්නේ. මේක දැන් බ්‍රෙන්ට් කියන්නේ මේ ළඟ තියෙන හමුදා කඳවුරේ ඉන්න කට්ටිය තමයි මේ විදිහට යන්නේ කියලා. ඒකට ඊට පස්සේ මුලින්ම යන්නේ ෆුඩ් සිටි එකට. ෆුඩ් සිටි ඒ වෙනකොට ටිකක් කාර්යබහුලයි. මොකද ගොඩක් දෙනෙක් ෆුඩ් සිටියේ ඉන්නවා. ඉස්සල්ලාම ඩේවිඩ් එක්ක ෆුඩ් සිටි වැඩ කරන කෙනෙක් කතා කරනවා. මොකද ඩේවිඩ් එක්ක මෙයා බොහොම සුහදව හින්දා. අවසානයේදී ඩේවිඩ් බ්‍රෙන්ට් මේ තුන්දෙනාම එකතු වෙලා පුතත් එක්කම බඩු තෝරන්න තමයි පටන් ගන්න. ඒ වෙලාවේ තවත් පිරිසක් විශාල පිරිසක් ෆුඩ් සිටි ඇතුලේ ඉන්නවා. ඒ අයත් බඩු තෝරගන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලේ ඩේවිඩ් මේ සියලු දෙනාම දකිනවා සයිරන් නාදයක් එක්ක පොලිස් වාහන වගේක් වේගෙන් පාරේ ගමන් කරනවා. ඒත් එක්කම මෙයාලින ෆුඩ් සිටි ඇතුළට නහයෙන් ලේ ගන්න පුද්ගලෙක් වේගෙන් දුවගෙන එනවා. එයා ඇවිල්ලා කියන්නේ ඉක්මනට මේව දොරවල් වහලා දාන්න අන්න අර මීදුමේ භයානක සතෙක් ඉන්නවා කියලා. ඒ වගේම සතා මිනිස්සු මරනවා. ඒ වගේම තව ටිකකින් මේ පැත්තට එන්න පුළුවන් වෙයි කියලාත් කියනවා. ඉතින් මේ පුද්ගලයා කෑ ගන්න එක හැමෝටම ඇහෙනවා. ඒ වගේම තමයි ෆුඩ් සිටි වැඩ කරන කෙනෙක් එයා ඇතුළට අරගෙන ඉවරලා ඒත් එක්කම කට්ටිය වේගෙන් ගිහිල්ලා ඉස්සරහ තියෙන දොරවල් ටික වහලා දාන්න හදනවා. ඉතින් මේ ෆුඩ් සිටියේ සම්පූර්ණයෙන්ම විත්‍යක් වෙනකොට එක ප්‍රදේශයක් තියෙන්නේ දොරත් එක්ක ලොකු වීදුරුවක්. අන්න ඒ වෙලේ මේ පිරිසට ඇහෙනවා මොකක් හරි කම්පනයක් වගේ දැනෙනවා ලොකුවට. ඒ කම්පණය ෆුඩ් සිටිය ඇතුලේ හොඳටම දැනෙනවා. ෆුඩ් සිටියේ තියෙන සමහර බිම වැටෙනවා. ඒ වගේම තමයි සමහර භාණ්ඩත් එල්ලිලා බිමට වැටෙන්න පටන් ගන්නවා. අන්න ඒ කල්ලේ තමයි එකට හිතෙන්නේ මොකක් හරි දෙයක් දැන් මෙතන සිද්ධ වෙනවා කියන එක. අර පුද්ගලයා ඇවිල්ලා කෑ ගහලා කියපු දෙයක් මොකක් හරි ඇත්තක් කියන එක තේරෙනවා. මෙන්න මේ වෙනකොට අර නගරේ පුරා පැතිරලා ගියපු මීදුම ටිකෙන් ටික ෆුඩ් සිටිය දොර ළඟටත් ඇවිල්ලා ඉවරයි. ඒ වෙනකොට කට්ටිය ඇතුලේ ටිකක් කලබලයක් වෙනවා. ෆුඩ් සිටිය ඇතුලේ එක කාන්තාවක් කියන්නේ එයාගේ ළමයි දෙන්න එළියේ ඉන්නේ. අනිවාර්යයෙන්ම ඒ හින්දා එයාට එළියට යන්න සිද්ධ වෙනවා. ඒ හින්දා එයාට දොරවල් අරින්න සිද්ධ වෙනවා කියලා. මෙයාට යන්න ඕනි කියන හින්දා කට්ටියට ඒකට විරුද්ධ වෙන්න විදිහක් නැහැ. එයා කියන්නෙම එයාට එතනින් එළියට යන්න ඕනි කියලා. කට්ටිය නිහඬව ඉන්නවා. තවත් පොලිසිය සමාජිකයෝ තුන්දෙනෙකුත් ඒ වෙනකොට ඒ ෆුඩ් සිටිය ඇතුලේ ඉන්නවා. ඒ එක්කෙනෙක් මේ ෆුඩ් සිටි වැඩ කරන කෙනෙක්ගේ ප්‍රේමවන්තයෙක්. අවසානයේ කාන්තාව මීදුම අතරින් මේ ෆුඩ් සිටිය දොර අරගෙන එළියට යන්න පිටත් වෙනවා. ඒ වගේම තමයි කාන්තාව ටිකක් දුර යද්දි එයාට නොපෙනී යනවා මීදුම හින්දා. මෙන්න මේ වෙලාවේ පිරිස ෆුඩ් සිටිය ඇතුලේ ඉඳගෙන එක එක දේවල් කතා කරමින් තමයි ඉන්නේ. මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම සමහර උය අතරතුර බඩු තෝරනවා. තරහක් වල තියෙන බඩු ඇහිඳිනවත් පේනවා.
මේ වෙනකොට බිලිය ටිකක් කලබල වෙලා ඉන්නේ. ඒ කියන්නේ ඩේවිඩ්ගේ පුතා. එයා කියන්නේ අම්මා විතරයි ගෙදර ඉන්නේ. ඒ හින්දා එයාට අනිවාර්යයෙන්ම ගෙදර යන්න ඕනි කියලා. මේ වෙලාවේ ඩේවිඩ් කියන ඔයා කලබල නැතුව ඉන්න. අපි අනිවාර්යයෙන්ම ගෙදර යන්න පුළුවන් විදියක් හදාගමු. මේක ඉක්මනට අඩු වෙයි කියලා. අර කලින් එතුණු කම්පැනිත් එක්කම ෆුඩ්සිලේ තිබ්බ ජෙනරේටරේ ඒ වෙනකොට ටිකක් අක්‍රිය වෙන්න පටන් ගන්නවා. ගබඩා කාමරයේ තියෙන ජෙනරේටරේ. ඒ හින්දා එතෙන්ට කෙනෙක් ගිහලා ජෙනරේටරේ පරීක්ෂා කරලා බලනවා. එයාට තේරෙනවා මොකක් හරි ජෙනරේටර් වෙලා තියෙනවා කියලා. ඒත් එක්කම එයාට ලයිට් විසන්දි වෙනවා. ඒ අවටින් කිසියම් වූ සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා. ඒ ගබඩා කාමරේ ලොකු දොරක් තියෙනවා. අන්නේ දොරට එහා පැත්තෙන් තමයි මේ සද්දය ඇහෙන්න පටන් ගන්නෙ. මෙයාට ටිකක් මේක අමුත්තක් වෙන හින්දා එයා කරන වැඩේ දොර දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්නවා. දොර අරින්නේ නැහැ. ටිකක් වෙලා දොර දිහා බලන්නේ එයාට තේරෙනවා දොර කවුරු හරි තල්ලු කරන්න වගේ තමයි හදන්නේ කියලා. එයා එතනින් ඇවිල්ලා කට්ටියට කියනවා මෙන්න මෙහෙම සිදුවීමක් සිද්ධ වුණා. ගබඩා කාමරේ මොකක් හරි සිද්ධ වෙනවා. ඒ වගේම එතනින් එළියේ තියෙන දොරෙත් සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා කියලා. හැබැයි එයාලට අනිවාර්යයෙන්ම ජෙනරේටර් හදන්න සිද්ධ වෙනවා. එහෙම නැති වුණොත් එහෙම ප්‍රශ්න කොටකට මුහුණ දෙන්න වෙනවා කියලා කියනවා. අවසානයේදී මේ පිරිසම තීරණය කරනවා ජෙනරේටරේ තියෙන ගබඩා කාමරයට යන්න. එතන සිද්ධ වුණේ මොකද්ද කියලා බලන්න. මෙතන තවත් පිරිසක් ඉන්නවා. ඒ පිරිස එතෙන්ට විරුද්ධ වෙනවා. ඔවුන් කියන්නේ මේකට අනවශ්‍ය විදිහට බය වෙන්න ඕනේ නැහැ. අපි අනිවාර්යෙන් මේකට මුහුණ දෙන්න ඕනි. ඒ ඇරෙන්න ඩේවිඩ්ගේ උපදේශ අපි ගන්න ඕනෙත් නැහැ කියලා මේ පිරිස කියනවා. මොකද මේ පිරිස කලින් ඉඳන්ම ඩේවිඩ් එක්ක එච්චර හිත අමනාපෙන් හිටපු කට්ටියක්. ඒ හින්දා කරන්න ඕන දේ අපි දන්නවා. අපි දේ කරන්නම් කියලා තමයි මේ කට්ටිය ඩේවිඩ් එක රණ්ඩු කරන්න පටන් ගන්නේ. අවසාන පිරිස එතෙන්ට ඇවිල්ලා එක්කෙනෙක් එළියට ගිහිල්ලා මේ ජෙනරේටරේ හදන්න උත්සාහ කරන්නම් කියලා තමයි දොර අරින්නේ. අනේ ඒ වෙලේ අමුතු මීදුම මේ දොර ඇතුලෙන් ටික ටික ඇතුලට එන්න ගන්නවා. ඒ වගේම හිතාගන්න බැරි වේගයකින් එළියෙන් අමුතු විදිහේ වල්ගයක් ඇවිල්ලා ඉවර වෙලා ඒ එළියට යන්න හදපු තරුණයාව ඇදලා එළියට ගන්න හදනවා. එතකොට පිරිස බොහොම බය වෙනවා. එක්කෙනෙක් ගිහිල්ලා ඉවරලා එයා ඇතුලට ඇදලා ගන්න හදනවා. හැබැයි ඒක කරගන්න විදිහක් නැහැ. මොකද සතා වේගයෙන් ඇදලා ටිකෙන් ටික අර තරුණයාව එළියට අරගෙන මීදුමේ නොපෙනී යනවා. අන්න එතකොට තමයි කට්ටියට තේරෙන්නේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. ඒක භයානක බොහොම අවස්ථාවක් කියලා තේරෙනවා. ඒ වෙනකොට අර සතාගේ එක අතකුත් අර කාමරය ඇතුළේ තමයි තියෙන්නේ. ඉතින් ඩේවිඩ් ඉක්මනට පොරව අරගෙන ඒකෙන් කෑල්ලක් කැපිලා යන විදිහට ගහනවා. එතකොට මේ සතා එළියට අත ඇදලා ගන්නවා. කට්ටිය ඇවිල්ලා පුට්සිටිය ඇතුළට ඇවිල්ලා ආපහු කට්ටියට කියන්න හදනවා මේ සිදුවුණු සිදුවීම. ඊට කලින් ඒ කට්ටිය කතා කර ගන්නවා කොහොමද මේ සිදුවීම ගිහිල්ලා ඇතුළේ කට්ටියට කියන්නේ කියලා. මොකද ඇතුළේ ලොකු කලබලයක් ඇති නොවන විදිහට මේක කියන්නත් ඕනේ හින්දා. අවසානයේදී මේක කියන්නම සිද්ධ වෙන හින්දා කට්ටිය ඇවිල්ලා මෙතන කියනවා. හැබැයි ඒ වෙනකොට ඒක බොහොම විහිළු සාගත දෙයක් විදිහට තමයි කට්ටිය පිළිගන්නේ. ඒකේ ඉන්න කලබලකරු කියන්නේ ඒක වෙන්න බැරි දෙයක්. ඒ වගේ මේක පිළිගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා කියනවා. ඒ වෙලේ ඩේවිඩ් කියනවා තමන්ගේ අසල්වැසියට යන් ගිහින් බලමු කියලා. ඔහු කියන්නේ මට නම් තනියම යන්න බෑ. මොකද කලින් ඩේවිඩ් මගෙත් එක තරහක් තිබ්බා. ඒ හින්දා ඒක නැවත පරිගැනීමක් කරයි කියලා. අවසානයේ පිරිස ගිහිල්ලා ඉවරලා අර කපලා වෙන් කරපු කෑල්ල බලද්දි තාමත් ඒ කෑල්ලට පණ තියෙනවා. තාමත් හෙල්ලෙනවා. ඉතින් අවසානයේදී පිරිස පිළිගන්නවා අනිවාර්යයෙන්ම මෙතන සතෙක් ලොකු ඉන්නවා එළියේ. අවසානයේ කලමනාකරු ඇවිල්ලා කට්ටියට පැහැදිලි කරනවා එළියේ මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපිට හිටපු තරුණයෙක් අරගෙන ගිහිල්ලා තියෙනවා කියන එක කට්ටිය පිළිගන්නවා. අවසානයේදී ඒ කට්ටිය තීරණය කරනවා මේ වීදුරුව එච්චර හයිය නැහැ. ශක්තිමත් නැති හින්දා පුට්සිටියේ තියෙන ලොකු මලු ගෙනල්ලා මේ කට්ටිය වීදුරුව ආවරණය කරන්න තීරණය කරනවා. අනිත් වැඩ කරන වෙලාව මෙන්න මේ පුට්සිටියේ ඉන්න කාමරේ තියෙන කාන්තාව ටිකක් වෙනස් විදිහට හැසිරෙන්න පටන් ගන්නවා. එයා දැඩි විදිහට ආගමික ලබ්ධියට වැඩපුරුණු කෙනෙක්, ආගමට නැඹුරුණු කෙනෙක්. එයා කට්ටියට කියන්නේ මේක දෙවියන් වහන්සේ කැමැත්ත අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ පරිගන්න තමයි මේ විදිහට එවලා තියෙන්නේ කියලා. ඒ හින්දා අපි අනිවාර්යයෙන් මේකට අවනත වෙන්න ඕන කියලා තමයි මේ කාන්තාව කියන්නේ. ඒ වගේම මේක බොහොම භයානක අවස්ථාවක් කියලා කට්ටිය බය කරනවා වගේම මේ කාන්තාව අවටින්න පොඩි අයත් බය කරන්න පටන් ගන්නවා. මේකෙන් කිසි කෙනෙක්ට බේරෙන්න බෑ. අනිවාර්යයෙන්ම මේ දෙවියන් වහන්සේගේ ඉන්න යක්ෂයා තමයි බිලි පූජාවක් ඉල්ලන්නේ කියලා. ඒක කියනකොට ඊළඟ ඉන්න කාන්තාවක් ඇවිල්ලා වේගෙන් අර කාන්තාවේ කම්මුලට ගහලා ඒ කතාව එතනින් නතර කරනවා. හැබැයි ඒ කාන්තාව දිගට මේ ආගම ගැන කියන කතාව නතර කරන්න කැමති නැහැ. අවසානයේදී ඩේවිඩ් කියන දේ තමයි අපි මේකෙන් ආරක්ෂා වෙන්න නම් හොඳ සැලසුමක් තියාගන්න වෙනවා. එහෙම නැති වුණොත් එහෙම මේකෙන් අපිට බේරෙන්න බැරි වෙනවා කියලා. මොකද ඒ වෙනකොට ටිකෙන් ටික පුට්සිලේ එන කරන්ට් එකක් නැති වෙලා තියෙන්නේ. මොකද ජෙනරේටර් නැති වෙලා තියෙන්නේ. එළියෙත් කිසි තැනක කරන්ට් එකක් නැහැ. ඒක ඔක්කොම අක්‍රිය වෙලා තියෙන්නේ. මෙන්න මේ ඇතුළතදී අර කාන්තාව නැවතත් උත්සාහ කරනවා මේ ඇතුළේ ඉන්න පිරිසක් වෙනම හදාගෙන එයාට වෙනම කණ්ඩායමක් හදාගන්න. එයා අනිවාර්යයෙන්ම කියන්නේ මේ ආගමික දෙයක් හින්දා මේකට අපි නඹුරු නොවුනොත් එහෙම මේකේ ශාපය අපිට එන්න වැඩි වෙන්න පුළුවන් කියලා. මේ අතරතුර තවත් එක් කණ්ඩායමක් එළියට යන්න හදනවා. උන්ට යන්න ඕනි කියන හින්දා ඩේවිඩ් අවසානයේ ඒකට යෝජනාවක් කරනවා. එයා කියන දේ තමයි ඔයාලට යන්න ඕනේ නම් ඔයාලා යන පිරිසගේ එක්කෙනෙක් අපි මේ ලණුව අරගෙන ඉනේ ගැට ගහගෙන යන්න කියලා. ඒකට කට්ටිය එකඟ වෙනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ යන දිශාව අවසානයේදී හොයාගන්න.
ඩේවිඩ් ලණුව අරගෙන එතන හිටපු එක්කෙනෙක්ගේ ඉනේ ගැට ගහනවා. ඒත් එක්කම ඔවුන් කැමති වෙනවා එළියට යන්න. ඔවුන්ට ඕනි වෙන්නේ එළියට ගිහිල්ලා තැනක් හොයාගන්න. එතෙන්ට එළියට යනවත් එක්කම ටික වෙලාවක් යද්දී මීදුම හින්දා හැමදෙනාම නොපෙනී යනවා. ඩේවිඩ් ටිකක් දුර යනකොට දැනෙනවා ලණුව එකවරම තද වෙනවා වගේ. පිරිසත් එක්ක එකතු වෙලා ඩේවිඩ් ලණුව ඇතුළට ඇදලා ගන්න හදනවා. මේව ලණුව ටික වෙලාවක් ඇදගෙන යනකොට පිරිස ඇතුළම ආයමත් වැටෙනවා. ඒ වගේම තමයි ලණුව ටිකෙන් ටික බර වැඩි වෙනවා කියලාත් හොඳටම දැනෙනවා. ඒ වගේම තමයි ලණුව අවසාන වෙනකොට ලණුවේ සුදු පාට ලණුවේ අවසානයේ රතු පාට ලේ පැල්ලම් ටිකක් මතුවෙනවා. ඔවුන් විශ්වාස කරනවා මොකක් හරි දෙයක් එළිය ගිය පිරිසට සිද්ධ වෙලා තියෙනවා. මොකද ඒකේ සද්දෙකුත් නැති හින්දා. ඩේවිඩ් ලණුව බරෙන් ඇදලා ඇතුළට ගන්නකොට යාලා දකින්නේ ලණුව ගැට ගහගෙන ගිය කෙනාගේ ඉනෙන් පහළ කොටස විතරයි තියෙන්නේ. අනිත් කොටස නැහැ. අනිවාර්යයෙන් මේ පුද්ගලයා මේ වෙනකොට මිය ගිහිල්ලා ඒ වගේම ශාරීරික කොටසක් විතරයි තියෙන්නේ කියලා. ඒක බොහොම භයානක අවස්ථාවක් කියලා ඔවුන්ට දැනෙන්නේ. ඒක අරගෙන ළඟට ගත්තට පස්සේ ඊට පස්සේ ඔවුන් තීරණය කරනවා මේ පුරුෂිට දොරවල් ඔක්කොම ආයෙත් වහලා දාලා ඉවරලා බොහොම තදින් මේ ගැන අවධානයෙන් ඉන්න ඕනි. එහෙම නැත්නම් එහෙම මේ සත්තු ඇවිල්ලා වීදුරේ පහරක් එල්ල කරන්න පුළුවන් කියලා. මොකද ඒ වෙනකොට යාළුවෝ විශ්වාස කරනවා කලින් දැකපු දේත් එක්ක අනිවාර්යයෙන්ම මේ සතෙක් කියන එක. මෙන්න මේ වෙලාවේ අර කැමරෝයි කියන ආගමික ලැබි කාන්තාව ඇවිල්ලා කියනවා අපිට මේකෙන් පිටුපාන්න බෑ. අනිවාර්යෙන් අපි දෙවියන් වහන්සේ කැමැත්තට එකඟ වෙමු. එහෙම නැත්නම් එහෙම ගොඩක් ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න වෙයි කියලා. ඩේවිඩ් ඒ වෙලාවේ කාන්තාවට බයිනවා. මේ වෙලාවේ එක්තරා පිරිසක් එතන ඉන්න පිරිසෙන් ලයිට් දැල්වන්න හදනවා. මොකද ඇතුළේ සම්පූර්ණ ආලෝකයක් නැති හින්දා එයාලා තැන් තැන් වල තියෙන හදිස්සි විදුලි ලාම්පු දැල්වලා තියන්න තමයි කල්පනා කරන්නේ. මොකද කවුරු හරි කෙනෙක් ඇතුළට ආවොත් එහෙම බලා ගන්න වෙන ක්‍රමයක් නැති හින්දා. අන්නේ විදුලි ආලෝක දැල්වනත් එක්කම අමුතු විදිය සතෙක් ඇවිල්ලා ඉවර වෙලා එයාලගේ වීදුරුව වහනවා. ඒ වගේම තමයි ඊට පිටිපස්සෙන් ලොකු සතෙක් ඇවිල්ලා ඉවර වෙලා අර පුංචි සත්තු කන්න පටන් ගන්නවා. ලොකු සතා ඇවිල්ලා වීදුරුවට වහනකොටම ඒ වීදුරුව කැඩිලා එක සතෙක් පුට්සිටිය ඇතුළේ පියාඹන්න පටන් ගන්නවා. සත්තු එතකොට එනකොට එක එක පුද්ගල විවිධයන් වලට ගිහලා බේරෙන්න හදනවා. හැබැයි එක තරුණියක් අර ආපු සතෙන් දෂ්ට කරනවා. ඒ දෂ්ට කිරීමත් එක්කම ඒ තරුණිය ශනිකවම එතන හිතා ගන්න බැරි විදිහට මිය යනවා. ඒ වගේම තමයි ටිකක් කලා යද්දී ඒ මිය යාමත් එක්කම එයාගේ ශරීරය විකෘති වෙන්න පටන් ගන්නවා. ඒ සතා එළියට විසි කරාට පස්සේ තවත් සත්තු කීප දෙනෙක් අර වීදුරුව කැඩුණු තැනින් ඇතුළට රිංගලා තවත් පුද්ගලයන් ගණනාවකට දෂ්ට කරනවා. සමහර පුද්ගලයෝ මිය යනවා. සමහරුන්ගේ තුවාල විතරක් ඉතුරු වෙනවා. අන්න ඒ වෙලේ එතන තිබ්බ පන්දමක් පත්තු කරලා අරගෙන ඩේවිඩ් මේ සත්තු පුච්චන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි පුරුෂියත් ගින්නක් ඇති වෙනවා. මේ ගින්න නිවා ගන්නත් ඔවුන් උත්සාහ කරනවා. මෙන්න මේ වෙලේ හිතා ගන්න බැරි සිදුවීම් ගණනාවක් දැන් ඔවුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කොටසක් මේ පුරුෂිය ඇතුළේ දැන් මැරිලා. ඒ වගේම තමයි තවත් කොටසක් තුවාල වෙලා. ඒ හින්දා තුවාලකරුවන් දැඩි වේදනාවෙන් තමයි එන්නේ. ඒක බේරුම වෙන කිසිම දෙයකට නෙමෙයි මේ දෙවියන් වහන්සේගේ අනුභවයත් එක්ක කියලා. මේ වෙනකොට මේ පුට්සිටියේ ඉන්න කෙනෙක් ළඟ පිස්තෝලෙකුත් තියෙනවා. ඒ පුද්ගලයා දාගෙනවා ඩේවිඩ්ගේ පුතා බිලි ළඟටත් සතෙක් ලක් වෙනවා. එයා ඈත ඉඳන් ඒ සතාට වෙඩි තියලා දානවා. ඩේවිඩ් මේ වෙලාවේ පිරිසට පැහැදිලි කරන්නේ මේ තත්ත්වය භයානකයි. හැබැයි අපිට මේ භයානක තත්ත්වය තිබුණත් එළියට යන්න වෙනවා. මොකද අපිට තුවාලකාරයෝ දැන් මේ වෙද්දී ඇතුලේ ඉන්නවා. ඒ අයට අනිවාර්යයෙන් ප්‍රතිකාර කරන්න අපිට ෆාමසියක් හොයාගන්න වෙනවා කියන එක ඩේවිඩ් කට්ටියට පැහැදිලි කරනවා. ඒකට ඉදිරිපත් වෙන්න කවුද කැමති කියන එකත් ඔවුන් අහනවා. අන්න ඒ වෙලේ මේ පුට්සිටි වැඩ කරන දෙන්නේ ඒ වගේම තමයි මේ ආපු පිරිසෙන් කීප දෙනෙක් ඉදිරිපත් වෙනවා. මේ වෙලාවේ මෙතන ඉන්න කාන්තාව ඩේවිඩ් අඳුරන කෙනෙක්. ඩේවිඩ් එතෙන් ගිහිල්ලා කියන්නේ හදිස්සියවත් මට එන්න බැරි වුණොත් එහෙම මගේ පුතා ඔයා අනිවාර්යයෙන්ම බලා ගන්න කියලා. මොකද දැන් ඩේවිඩ් එතුළු පිරිස එළියට යන්න හදන්නේ මේ ඇතුලේ ඉන්න කට්ටියට ඕනි බෙහෙත් ටිකක් හොයාගෙන එන්න. හැබැයි ඒක ලේසි නෑ කියලා කට්ටිය දන්නවා. මොකද එළියේ තද ඝන මීදුමක් තියෙනවා. ඒ වගේම හරියට පාරක් හොයාගන්නත් බෑ. එළියේ මොකද සිද්ධ වෙන්නේ කියලා හිතා ගන්නත් බෑ. අයමතර කාන්තාව කෑ ගහලා කියනවා ඔයගොල්ලෝ මේ දෙවියන් වහන්සේ කැමැත්තට පිටුපාන හින්දා අනිවාර්යයෙන්ම මේකට ලොකු දඬුවමක් විඳින්න සිද්ධ වෙනවා කියලා. ඒ කතාව දුරදිග යනවා. අවසානයේදී ඒක ගැටුමක් බවටපත් වෙනවා. ඒ වගේම ඒත් එක්කම එතන හිටපු වයසක කාන්තාවක් අර කාන්තාවගේ මූණට දෙයක් දමලා ගහලා ඒ කතාව එතනින් නතර කරන්න උත්සාහ කරනවා. මොකද ඒ විදිහට පිරිසක් එතන හැදුනොත් එහෙම ලොකු ගැටලුවකට ඇතුලේ මුහුණ දෙන්න සිද්ධ වෙන හින්දා. ඉතින් මේ ගැටුම එන්න දුරදිග යනවා. කොහොම හරි පිරිස එකතු වෙලා මේ දෙන්න සම්මතයටපත් කරනවා. ඩේවිඩ් ඇතුළු පිරිස ඊට පස්සේ එළියට යනවා පුට්සිටියෙන්. එළියට යනකොට යාළුවා ටිකක් දුර යද්දි අර මීදුමත් එක්ක නොපෙනී යනවා. ඒ කට්ටිය ටිකක් දුර ගිහිල්ලා කොහොම හරි අවසානයේදී එයාලට ෆාමසියක් හම්බ වෙනවා. ෆාමසිය ඇතුළට ගිහිල්ලා දැන් පරීක්ෂා කරන්න තමයි උත්සාහ කරන්නේ. මොකද්ද හොයාගන්න පුළුවන් කියලා. එක්කෙනෙක් ඒ ඇතුළේ තියෙන ලාම්පුවක් දාලනකොටම අර සතෙක් වේගෙන් එන්න හදනවා. හැබැයි ඒ දාලන ලාම්පුවෙන් ඒ සතා පුච්චලා දානවා. ඒත් එක්ක යාළුවා දකිනවා මකුළු දැල් වලින් සම්පූර්ණ වියලා තියෙන මිනිස්සේ ඒ අර ෆාමසියට මිනිස්සේ එයා බිත්තේ තියෙන මකුළු දැල් වලින් වියලා. ටික වෙලාවක් එයා මැරිලා වැටෙනවා. ඒත් එක්කම හිතා ගන්න බැරි වේගකින් ඇඟ ඇතුලෙන් සත්තු වගේක් මතුවෙන්න පටන් ගන්නවා.
ඉතින් මේ සත්තු වෙන මොකුත් නෙමෙයි අර කලින් කුට්සිටිය ළඟට ආපු සත්තු. ඒ සත්තු දහස් ගාණක් ඒ වෙනකොට බිහි වෙලා ඉවරයි. ඒ වගේම තමයි ඒ සමහර සත්තු ඇසිඩ් වගේ මකුළු දැල් විදිනවා. ඒ විදුලි මකුළු දැල් වලින් පුද්ගලයාට වැදුනොත් එහෙම අවයව පවා වෙන් වෙලා යනවා. ඔවුන් දකිනවා විශාල මකුලෙක් වගේ සතෙක් එතෙන්ට එන්න පටන් ගන්නවා. අන්න ඒ සතා තමයි මේ විදිහට මකුළු දැල් විඳින්නේ. අවසානයේදී ඔවුන් තීරණය කරන මෙතනින් පිට වෙලා ඉක්මනට යන්න ඕන කියලා. එතන හිටපු කෙනෙක් එක හෙල්ලයක් වගේ දෙයක් අරගෙන ඒ සතාට ගහලා එතනම මරලා දානවා. ඊට පස්සේ කට්ටිය වේගෙන් ආපහු දුවගෙන කුට්සිටිය තියෙන තරට යනවා. ඉක්මනට දොර අරින්න කියලා ඔවුන් කෑ ගහනවා. ඒත් එක්කම කුට්සිටිය ඇතුලේ ඉන්න කට්ටිය දොරවල් ඇරලා අර එළියට ගිය කට්ටිය ඇතුළට ගන්නවා. මෙන්න මේ වෙලාවේ අර කාන්තාව කියනවා දෙවියන් වහන්සේගේ ශාපය අරන් තමයි පිටිස ඇතුළට එන්නේ. ඒ හින්දා මේක ලේසියෙන් ඉවර වෙන්නේ නැහැ කියලා තමයි ඇය කෑ ගහලා කියන්නේ. මෙන්න මේ වෙලේ පිරිස එළියේ ඉන්න අයට පැහැදිලි කරලා දෙනවා මොකද්ද එළියේ සිද්ධ වෙන්නේ කියලා. හැබැයි ඒත් එක්කම අර කාන්තාව තවත් පිරිසක් තමන්ගේ ආගමික කටයුතු වලට හසුරවා ගන්නවා. ඇය ආගමික දේශනා කරන්න හදනවා මේකෙන් ගැලවෙන්න බෑ. අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ කැමැත්තට අපි එකඟ වෙන්න ඕනි කියලා. මොකද ඒ වෙනකොට මේ ඇතුළේ ඉන්න පිරිසත් කිසිම බලාපොරොත්තුවක් නැතුව ඉන්නේ. එළිය භයානකයි කියලා ඒ කටිය දන්න හින්දා මේ කාන්තාවගේ දේට නැඹුරු වෙනව ඇරෙන්න ඒ කටිය ලොකු විසඳුමක් නැහැ. මෙන්න මේ වෙලේ ඩේවිඩ් හිතෙනවා මේ කාරණේ මොකද්ද කියලා දන්න එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි මේ හිටපු හමුදා සොල්දාදුව. මොකද ඩේවිඩ් දකිනවා එදා උදේ හමුදා සොල්දාදුවේ ඉන්නකොට එතෙන්ට ආපු පොලිසිය කෙනෙක් රහසින් දෙයක් මෙයාලට කියලා වේගෙන් පිට වෙලා ගියා කියලා. එතන හිටපු එක සොල්දාදුවෙක් හොයාගෙන එයා අහනවා විස්තර මොකද සිද්ධ වෙන්නේ කියලා. එයා කියනවා මුකුත් දන්නේ නැහැ කියලා. අනිත් සොල්දාදුව හොයලා බලද්දී එයාලා දකින දේ තමයි ඒ තුන් දෙනාම කුට්සිටියේ එක තැනක ගබඩාවක එල්ලිලා මැරිලා. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වෙන්නේ අනිවාර්යයෙන්ම මොකක් හරි ගැඹුරු දෙයක් මේකේ තියෙනවා කියලා ඩේවිඩ්ලට තේරෙනවා. ඩේවිඩ්ලා ඊට පස්සේ ආපහු අර සොල්දාදුවගෙන් ටිකක් ගැඹුරින් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඔයා අපිට අනිවාර්යයෙන්ම ඇත්ත කියන්න මොකද්ද මෙතන සිද්ධ වුනේ කියලා. එහෙම නැත්නම් අපි ඔය එළියට දානවා කියලා කියනවා. මේ සොල්දාදුවා කියන දේ තමයි හමුදා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරා. ඒක තවත් බාහිර ලෝකයක් එක්ක සම්බන්ධ වෙන ව්‍යාපෘතියක්. ඒක අසාර්ථක වුණා. අන්නේ අසාර්ථකීමත් එක්ක තමයි මේ සත්තු වෙන්න පටන් ගත්තේ. ඒක තමයි ඇත්ත කියලා කියනවා. මේ පිරිස ඊටම කෝප වෙනවා. Tamanට මේ ජීවිත හානිය ගෙන දෙන මේ ව්‍යාපෘතිය හින්දා පරිගන්න පුළුවන් ළඟම ආසන්නයේ ඉන්න මේ හමුදා නිලධාරියා හින්දා බලහත්කාරයෙන්ම ඔහු මේ පිරිස එකතු වෙලා මේ ෆුඩ් සිටියෙන් එළියට දානවා. ඔය කෑ ගහනවා එළියට දාන්න එපා කියලා. හැබැයි පිරිස අනිවාර්යයෙන්ම එළියට දාලා දොර වහනවා. මේ එළිය දාපු කියලා දොර අරින්න හදන එක කරගන්න වෙන්නේ. ටිකක් වෙලා යනකොට මීදුම අතරින් ඒ පුද්ගලයා ඉන්නකොට එළියේ හිටපු සතෙක් වේගෙන් ඇවිල්ලා අර පුද්ගලයා ඇදගෙන යනවා. ඔවුන් දකිනවා හොඳට මේ පුද්ගලයා විශාල සතෙක් ඇවිල්ලා ඇදගෙන යන දර්ශනය. ඒකත් එක්ක ෆුඩ් සිටි ඉන්න කට්ටියගේ බය දෙගුණ තෙගුණ වෙන්න පටන් ගන්නවා. මේ වෙනකොට හැමදෙනාටම හිතා ගන්න බෑ මොකද්ද දැන් සිද්ධ වෙන්නේ කියලා. බිලි ඩේවිඩ් දෙන්න ඒ වෙනකොට ටිකක් නිදාගෙන ඉන්නේ. මොකද මේකට විසඳුමක් හොයාගන්න ඒ කටට හැකියාවක් නැති හින්දා. මෙන්න මේ වෙලේ ඩේවිඩ් බිලියට විශ්වාසයක් ඇති කරනවා. අනිවාර්යෙන් අපි මෙතනින් එළියට යනවා. ඒ කියන සැකයක් තියාගන්න එපා. අපි ඒකට විසඳුමක් හොයාගන්නවා කොහොම හරි කියලා. හැබැයි ඩේවිඩ් ඒ වෙලාවේ කියනවා කරන්න තියෙන එකම දේ මේකෙන් එළියට යන්න පුළුවන් ක්‍රමයක් අපි හොයාගන්න ඕනි. එහෙම නැත්නම් එහෙම මේකෙන් බේරෙන්න විදිහක් නැහැ කියලා. හැබැයි පිරිසක් මේකෙන් එළියට යන්න ලොකු කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන් කියන්නේ අපි අනිවාර්යෙන් මේක ඇතුලේ ඉන්න ඕනි. අපිට එළියට යන්න ක්‍රමයක් නැහැ කියන එක. මොකද ඒ වෙනකොට මේක ඇතුලේ කොට්ටාස දෙකක් ඉන්නවා. මොකද සමහරු මේකට ආගමික කාරණයක් එකතු වෙලා තියෙන හින්දා ඒ කට්ටිය කැමති නැහැ. මේකට එළියට එන්න හදනකොට අර කියන ආගමික කාන්තාව අතෙන්ට වෙලා ඉන්නවා දොර ළඟට වෙලා ඒ කට්ටිය එන දිහා බලාගෙන. එයා කියන්නේ කිසි කෙනෙක් මෙතනින් එළියට යන්න දෙන්නේ නැහැ. මොකද හේතුව තමයි දෙවියන් වහන්සේ කැමැත්තට එකඟ වෙන්න ඕනි හින්දා කියලා. අවසානයේදී ඩේවිඩ් මේ කාන්තාවත් එක්ක තර්ක කරන්න පටන් ගන්නවා. ඩේවිඩ් කියනවා අපිට අනිවාර්යයෙන් එළියට යන්න ඕනි. අපි මෙතනින් පිට වෙලා යනවා කියලා. අවසානයේදී මේ කතාබහ ටිකක් දිග්ගැසෙනවා. ඒ කාන්තාව අතේ 30කුත් තියාගෙන ඉන්නේ. ඇය කියන්නේ එළියට යන්න කවුරු හැදුවොත් එහෙම අනිවාර්යයෙන්ම ඇනලා මරනවා කියලා. මේ කතාබහ දුරදිග යනවත් එක්කම තවත් පිරිසක් ඇයට එකතු වෙලා ඉන්න පිරිසකුත් එතෙන්ට එන්න පටන් ගන්නවා. ඔවුන් අතෙත් පිහි තියෙනවා. ඉතින් මේ දෙගොල්ල අතර දැන් රණ්ඩුවක් වෙන්න තමයි පටන් ගන්නෙ. ඒ රණ්ඩුව ටිකෙන් ටික දුරදිග යනවා. මොකද දෙපිරිසක් අතර හින්දා. මෙන්න මේ වෙලේ අර ඩේවිඩ් ළඟ තිබුණු තුවක්කුව අරගෙන එක පුද්ගලයෙක් මේ කාන්තාර වෙඩි තියලා එතනම මරලා දානවා. ඒකත් එක්ක ඒ කාන්තාවගේ ප්‍රතිසේ හිටපු කට්ටිය ආපහු ෆුඩ් සිටියේ රාක් අතර හැංගිලා යන්න පටන් ගන්නවා. කවුරුත් එළියට එන්නේ නැතුව. ඒ පිරිස විරුද්ධත්වය ප්‍රකාශ කිරීම එතනින් නතර කරනවා. අන්න ඒ කාරණෙත් එක්ක ඩේවිඩ් ඇතුළු පිරිස තීරණය කරනවා මෙතන එළියට යන්න. මොකද අනිත් පිරිස කැමති නැහැ මේක දාලා එළියට යන්න. අවසානයේදී මේ ෆුඩ් සිටි වැඩ කරපු සේවකයා ෆුඩ් සිටි දිහා බලනවත් එක්කම ඔහු දකිනවා විශාල සතෙක් ඇවිල්ලා ඔහුව අල්ල ගන්නවා. මේ පිරිස හදන්නේ එතන තියෙන වාහනයට යන්න. හැබැයි කොටසකට විතරයි ඒකට යන්න හම්බ වෙන්නේ. ඊටු කොටස ඒ අවට ඉන්න සත්තු හිතා ගන්න බැරි වේගෙන් ඒ කට්ටියව දෂ්ට කරලා අල්ල ගන්න හදනවා.
ඩේවිඩ් ඇතුළු පිරිසෙන් 5 දෙනෙක් විතරයි අවසානයේදී වාහනයට නගින්නේ. ඔවුන් වාහනේ නැගලා ටිකෙන් ටික පිට වෙලා යනවා. පිට වෙලා යන්න යන ඝන මීදුම තියෙන වෙලෙමයි. ඒ වගේම ඔවුන් දකිනවා අවට සිද්ධ වෙලා තියෙන විශාල විනාශය. සමහර තැන්වල මිනිස්සු මිය ගිහිල්ලා වාහන අතුරුදහන් වෙලා ඒ වගේම තමයි කිසිම කෙනෙක් ඔවුන්ට හම්බ වෙන්නේ පණ පිටින් ජීවත් වෙන කෙනෙක්. පොලිසියට හිටපගෙන අල්ලගද්දී යාළුවම පිස්තෝලේ බොනට් එක තමයි උඩ වැටලා තියෙන්නේ. මෙන්න ටිකක් වෙලා වාහනේ යනකොට අර සතෙක් ඇවිල්ලා වින්ස්ට්‍රෝන් එකට පහර දෙන්න පටන් ගන්නවා. ඇතුළේ ඉන්න කට්ටිය කෑ ගහනවා. ඩේවිඩ් වාහනේ හිමීට ඉදිරියට ගමන් කරනවා. ඔහුට විසඳුමක් හම්බ වෙන්නෙම නැහැ. ඒ වගේම තමයි යන්නේ කොහෙද කියන එක ඔහු අනුමාන වශයෙන් තමයි යන්නේ. ඔහුට නිශ්චිත වශයෙන්ම තැනක් කියාගන්න බෑ. හැම තැනම පරිසරයේ මීදුම තියෙනවා. ඒ වගේම තමයි හැම තැනම විශාල විදිහට මකුළුදල් වියල වගේ තමයි ඔහු දකින්නේ. ඒ වගේම තමයි එක තැනක ඔහුගේ බෙරිඳත් මේ විදිහට කොටු වෙලා මිය ගියා ඉන්න දර්ශනය ඩේවිඩ් දකිනවා. ඔහු දන්නවා දැන් සියල්ල අවසానයි කියලා. ඒ වගේම තමයි මේ වෙනකොට ඩේවිඩ්ලගේ වාහනේ ඉන්ධනත් ටිකෙන් ටික අවසාන වීකන තමයි එන්නේ. මොකද වාහනේ ඉන්ධන ප්‍රමාණය එනකම්ම මේ වාහනේ ඩේවිඩ්ලා ගමන් කරලා තියෙනවා. තැනක් හොයාගන්න බැරුව නිශ්චය තැනකට යන්න බැරුව. ඒ වගේම හිටපු ගමන් වාහනය තුළ කම්පණියකුත් ඇති වෙනවා. ඒ තමයි අර විශාල සත්තු තනින් තැනට ඇවිදිනකොට පොළවේ ඇති වෙන කම්පණි. ඒකටත් වාහනේ සෙලවීමක් වෙනවා. අවසානයේදී ඩේවිඩ් වාහනේ නතර කරනවා. නතර කළා ඩේවිඩ් කියන දේ තමයි අපි දැන් මේ වෙලාවේ තීරණයක් ගන්න ඕනි කියලා. මොකද මේකෙන් බේරෙන්න හැකියාවක් නැහැ. අපිට වෙන විසඳුමකුත් නැහැ. කට්ටිය තීරණය කරනවා එහෙනම් සියදි විනාශා ගම කියලා. ඩේවිඩ් පිස්තෝලේ අරගෙන අතට එළියට අරන් බලනවා උණ්ඩ කීයක් තියනවද කියලා. ඔහු දකින්නේ උණ්ඩ 4ක් විතරයි මේ පිස්තෝලේ ඉතුරු වෙලා තියෙන්නේ. හැබැයි මේ වාහනේ තුල 5 දෙනෙක් ඉන්නවා. ඩේවිඩ් තීරණය කරනවා 4 දෙනෙකුට එතනින් වෙඩි තියලා ඩේවිඩ් සත්තුට බිලි වෙන්න. ඔහු කට්ටියට උණ්ඩ පෙන්ලා කියනවා කවුද අවසානයේදී මැරෙන්නේ කියන එක තීරණය කරන්න පුළුවන්. අවසානයේදී ඩේවිඩ් මැරෙන්න තීරණය කරලා ඩේවිඩ්ගේ පුතාට ඒ වගේම වාහනේ ඉන්න වයසක දෙන්නට අර කාන්තාවට වෙඩි තියන්න තමයි තීරණය කරන්නේ. ඒ 4 දෙනා මැරිලා අවසානයේදී ඩේවිඩ් වාහනෙන් එළියට බහලා සත්තුන්ට බිලි වෙන්න තමයි අදහස් කරන්නේ. අවසානයේදී වෙන විකල්පයක් නැතිම තැන ඩේවිඩ් පිස්තෝලේ ඇතුළට උණු ටික දාලා ඉවරලා වාහනේ ඇතුළේ ඉන්න 4 දෙනාටම වෙඩි තියලා දානවා. එතනින් මේ කතාව ඉවර කරනවත් එක්කම ඩේවිඩ් මහා අයියෙන් කෑ ගහලා අඬනවා. මොකද මේ සිදුවීම දැන් උඩ විසඳ ගන්නත් හැකියාවක් නැහැ. ඩේවිඩ් වාහනෙන් එළියට බහලා ඉවරලා සත්තුන්ට බිලි වෙන්න තමයි ඔහු අදහස් කරන්නේ. මොකද පිස්තෝලේ උණ්ඩ 4ක් තිබුණ හින්දා වෙන සියදි වෙනසා ගන්න ක්‍රමයකුත් නැති හින්දා. ඩේවිඩ් ඒ විදිහට වාහනේ ඇතුලේ මහා අයියෙන් කෑ ගහලා තමන්ගේ දුක ප්‍රකාශ කරලා අවසානයේදී වාහනෙන් එළියට බහිනවා. බහැලා කෑ ගහනවා සත්තුන්ට අඬ ගහනවා ළඟට එන්න කියලා. අන්න එහෙම මහා අයියෙන් කෑ ගහන වෙලේ ඩේවිඩ් වාහනේ ඇතුලේ බලනවා තමන්ගේ පුතත් ඒ විදිහ මිය ගිහිලා. ඩේවිඩ් දකිනවා ඈතින් ලොකු සතෙක් එනවා ඩේවිඩ් ඉන්න දිහාවට. මීදුම අතරින් ටිකන් ටිකේ සදා ඩේවිඩ් ඉන්න දිහාට ලං වෙනවා. හැබැයි ළඟට එනකොට තමයි ඩේවිඩ් ඇත්ත දකින්නේ. ඒ තමයි පිරිස බේර ගන්න යුද හමුදා යුද්ධ ටැංකියක් තමයි ඩේවිඩ් එන දිහාවට ටිකෙන් ටික ලං වෙන්නේ. ඒ කියන්නේ බේර ගැනීම මෙහෙම මොකොත් මේ වෙද්දී ක්‍රියාත්මකයි. ඒ පිරිස තමයි බේරගෙන මේ විදිහට යුද්ධ ටැංකිය ඩේවිඩ් පහු කරන යනවා. ඒ වගේම තමයි දෙවෙනියට පිරිස බේරගත්ත ට්‍රක් එකකුත් ඩේවිඩ් පහු කරන යනවා. අවසාන තප්පරේ වෙනකොට සියල්ල ඩේවිඩ්ගෙන් අහිමි වෙලා යනවා. ඊට මිනිත්තු ගණනාවකට කලින් තමයි මේ විදිහට පිරිස බේරගත්ත ට්‍රක් රථයක් ඕන ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඩේවිඩ් මතක් වෙන්නේ තව ටිකක් ඉවසුවා නම් අපි ළඟ හිටපු පිරිසත් අනිවාර්යෙන් බේර ගන්න පුළුවන් කියලා. හැබැයි ඊට ටිකට කලින් ඒ සියලු දේම ඩේවිඩ්ගෙන් අහිමි වෙලා ඉවරයි. අවසාන දර්ශනයේ මේ සත්තුත් මරලා ප්‍රදේශයේ ගිනි තියාගෙන එන දර්ශනයක් තමයි හමුදාවේ දර්ශනයක් තමයි පෙන්වන්නේ මූවි එකේ. ඉතින් එතනින් මේ මිස්ට් කියන මූවි එක නිමාවටපත් වෙනවා. ඉතින් මොකද දවසේදී මූවි එක ගැන හිතෙන්නේ කියන අදහස අපිට කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. මේ වීඩියෝ එක තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. සිනරු සිනමාව කියමු අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. අපි අලුත් මූවි එක අරන් අයමත් දවසක ඔයගොල්ලෝ හම්බ වෙන්න එනවා. හැම දිනාටම සුබ දවසක්.